අයිබෝවන් දරුවනේ අපි අද ගුරු ගෙදරට ගොඩ වුණේ අධ්‍යාපන සත්කාරයක් කරන්න විශේෂ 13 වන ශ්‍රේණියේ පුනරීක්ෂණ ව්‍යාපාර අධ්‍යයනයේ දුල පුතාලා දන්නවා 13 වෙනි ශ්‍රේණියේ ඉස්සෙල්ලම පටන් ගන්න පාඩම 12 වෙනි නිපුණතාවය ව්‍යාපාර කළමනාකරණය නිපුණතාවය කියනවා පුජ්‍යලයන්ගේ මෙන්ම සංවිධානවල පරමාර්ථ අරමුණු ඉටු කර ගැනීම සඳහා කොහොමද කළමනාකරණය වැදගත් වෙන්නේ කියලා. අපි බලමු මෙම ව්‍යාපාර කළමනාකරණයෙන් අපට විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ලැබෙනවා. දෙවන ප්‍රශ්න පත්‍රයේ 5 වෙනි ප්‍රශ්නේ දුල පුතාලට මතක ඇති මෙම ව්‍යාපාර කළමනාකරණයෙන් තමයි එන්නේ. මොනවද ප්‍රශ්න 3ක් විතර එනවා. ප්‍රශ්න 3ක් කියන්නේ ලකුණු 12ක්. ලකුණු 12ක්. ඒ වගේම පළවෙනි ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න, ඒ වගේම හිස්තැන් පුරවන්න තියෙන ප්‍රශ්න, ඒ වගේම නිශ්චිත පිළිතුරු සපයන්න තියෙන ප්‍රශ්න විශාල ප්‍රමාණයක් එනවා. එතකොට සමස්තය බැලුවම ලකුණු 15ක් පමණ මෙම ව්‍යාපාර කළමනාකරණය කියන පාඩමෙන් අපට උකහා ගන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපේ විභාග කඩයිම. අපි බලාපොරොත්තු වෙන උසස් පෙළ විභාගයෙන් නියත ජයක් ලබා ගන්න නම් අපි සක්‍රිය ලෙස මේ ව්‍යාපාර කළමනාකරණය කියන පාඩමට දායක වෙලා අපි එන ලකුණු ප්‍රමාණය ලබා ගන්න උත්සාහ කරමු. ඒ වගේම තමයි මෙම ව්‍යාපාර කළමනාකරණය කියන පාඩම අපේ විභාගය සමත් වීමට පමණක් නෙවෙයි අපේ ජීවිතේ ඉදිරියට සාර්ථක කරගන්නත් වැදගත් වෙනවා. ඒක නිසා අපි බලමු මේ ව්‍යාපාර කළමනාකරණය අනිකුත් කළමනාකරන පාඩම් සඳහා අද දායක වෙනවා. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. මතකනේ මෙහිම් කළමනාකරණය තියෙනවා. ඒ වගේම අලෙවි කළමනාකරණය තියෙනවා. ඒ වගේම මූල්‍ය කළමනාකරණය තියෙනවා. තවත් මොනවද? මානව සම්පත් කළමනාකරණය. ඒ විතරක් නෙවෙයි. තොරතුරු පද්ධති කළමනාකරණය. කියන මේ සියලුම පාඩම් වල පදනම තමයි මේ ව්‍යාපාර කළමනාකරණයෙන් වෙන්නේ. ඒ කියන්නේ කළමනාකරණය දන්නවනම් අපිට ඒවත් ඉගෙන ගන්න ඉතාම පහසුයි. ඒක නිසා ඒක ගැනත් අවධානය යොමු කරන්න. එහෙමනම් අපි බලමු මෙම ව්‍යාපාර කළමනාකරණයෙන් මොනවද අපිට ගන්න පුළුවන් ප්‍රශ්න. ප්‍රශ්න මොනවද? ඇවිල්ලා තියෙන ප්‍රශ්න තියෙනවා. එන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. එතකොට අපි පළමුවෙන්ම නිපුණතා මට්ටම් 1 12 1 කළමනාකරණයේ අවශ්‍යතාවය හා වැදගත්කම තහවුරු කරයි. ඒ නිපුණතාවය යටතේ අපි බලමු මුලින්ම මොනවද තියෙන්නේ කියලා. ඒකේ මුලින්ම තියෙන ඉගෙනුම් ඵල. ඇයි දරුවනේ මම මේ ඉගෙනුම් ඵල දරුවන්ට දෙන්නේ? මේක තමයි අපේ විෂය නිර්දේශයේ ඉගෙනුම් ඵල තියෙනවා. ඒ වගේම ගුරුවත් පොතේ ඉගෙනුම් ඵල තියෙනවා. මේ ඉගෙනුම් ඵල වලින් කියන්නේ මෙම පාඩම අවසන් කරාට පස්සේ අනිවාර්යයෙන්ම අපේ දරුවෝ මේ ටික දැනගන්න ඕනේ. මේ ටික දැනගන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම අපට පුළුවන් විභාගයට ලැබෙන ප්‍රශ්න වලට උත්තර සපයන්න. නේද? උත්තර සපයන්න මොනවද? ඒ උත්තර සපයන්න ඕන. අනිවාර්යෙන් මම දන්නවා දුවේ පුතේ ඔයාලා මොනවද කරන්නේ? අපිට එනවා අපේ විභාග ප්‍රශ්න පත්‍රයේට නව ප්‍රවණතා වෙන දේවල් එනවා. නමුත් ඒව බැලුවම ඊටාම පොඩ්ඩයි. 98%ක්ම අපි එන්නේ මේ විභාගයට එන්නේ අපේ ගුරුවත් පොතේ. මේක අවධාරණය කරගන්න. අර 100ට 1ක් 2ක් බලලා විශාල කාලයක් ඒ වෙනුවෙන් ගත කරන්න එපා. 98%ක්ම අපි ලබා ගන්න පුළුවන් අපේ ගුරුවත් පොතෙන්. ඒ කියන්නේ අපේ පාසලේ ගුරුවරුන් දරුවන්ට ඒක ලබා දෙනවා. ඒක නිසා
බලන්න ඒ ගැන අවධානය යොමු කරන්න. අපරාධේ විශාල කාලයක් වැය කරමින් යන්න එපා. මොනවද ඉගෙනුම් ඵල? ඉගෙනුම් ඵල මොනවද? බලන්න පිළිගත් නිර්වචන අධ්‍යයනයෙන් කළමනාකරණය යන්න හඳුන්වයි. එතකොට කළමනාකරණය හඳුන්වන්න අපිට දැනගෙන තියෙන්න ඕන. ඒකට අපි හදාරනවා නිර්වචන. මම හිතන්නේ අපේ දරුවන්ට මතක ඇති. ඒ වගේම කළමනාකරණයේ පුද්ගලයන්ගෙන් මෙන්ම සංවිධාන වල අරමුණු සාධනය සඳහා අවශ්‍ය බව තහවුරු කරනවා. අනිවාර්යෙන් එහෙම දෙයක් කරනවා. ඒ වගේම දුවේ පුතේ සඵලදායකත්වය, කාර්යක්ෂමතාවය හා ඵලදායකත්වය යන සංකල්ප හඳුන්වයි. ඒ වගේම සඵලදායකත්වය, කාර්යක්ෂමතාවය, ඵලදායකත්වය අතර සම්බන්ධතාව පෙන්වලා දෙන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම කළමනාකරණයේ වැදගත්කම අපට පැහැදිලි කරන්න පුළුවන් නම් අපට මේ නිපුණතාවයේ 12 සාර්ථක වෙනවා. 12 සාර්ථක වෙනවා. අපි එහෙනම් බලමු මොන වගේ ප්‍රශ්නද අපට ලබා ගන්න පුළුවන් කියලා. බලන්න ප්‍රශ්න අංක 1කින් කියනවා අපි කළමනාකරණය යන්නට ඉදිරිපත් කර ඇති නිර්වචන දෙකක් දක්වන්න. මම හිතන්නේ දරුවනේ මතක ඇති. දරුවන්ට කළමනාකරණයට නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ නිර්වචන ඉදිරිපත් කරද්දී අපි යම්කිසි පුද්ගලයෙක් හෝ ආයතනයක් හෝ රටක් නිර්වචන කරන්න පුළුවන්. දරුවන්ට මතකයි යම් යම් පුද්ගලයෝ ඉදිරිපත් කරපු නිර්වචන කීපයක් අපේ ගුරුත්වයේ තියෙනවා. මම හිතන්නේ දැනටමත් දරුවෝ ඒව දන්නවා. ඒක නිර්වචනයක් කරන්න කිව්වම අනිවාර්යයෙන්ම නමක් තියෙන්නම අවශ්‍යයි. කියන්නේ අපට ඕන දේ කරන්න බෑ. අපි බලමු එවැනි නිර්වචන කීපයක්. බලන්න මේරි පාක ෆොලට් කියනවා අන් අය සමග සහ අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව කළමනාකරණයයි. මොකද්ද ෆොලට් කියන්නේ? අන් අය සමග වැඩ කිරීමත් අන් අයගෙන් වැඩ ගැනීමත් දෙකම කරන්න පුළුවන් වෙන්න ඕන. අන් අය සමග වැඩ කරමින් සිටින්නත් ඕන. ඒ වගේම මේ අයට නියෝග දීලා වැඩ කරන්න පුළුවන් වෙන්නත් ඕන. එහෙම නැත්නම් කළමනාකරුවෙක් නෙවෙයි කියා. කවුද කියන්නේ? මාරි. මේක මේරි පාක ෆොලට්. මේරි පාක ෆොලට් කියනවා එහෙම කරන්න කියලා. එතකොට ඒක නිර්වචනයක්. බලමු අපි තව නිර්වචනයක්. ජේම්ස් ස්ටෝන් සහ ප්‍රීමන්. එයාලා මොනවද කියන්නේ? ආයතනයක ප්‍රකාශිත පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා එම ආයතනයේ ඇති මානව හා භෞතික සම්පත් සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය යන කාර්ය ඇතුළත් ක්‍රියාවලිය කළමනාකරණය වේ. එතකොට කළමනාකරණය සම්බන්ධව නිර්වචන ඉදිරිපත් කරන්න කිව්වම අනිවාර්යයෙන්ම අපි කරන්න ඕන එම පුජ්‍යලයාගේ නම කියන්නත් ඕන. එම පුජ්‍යලයා කියන ලද සියලුම දේවල් එහි ඇතුළත් කරන්නත් ඕන. මේක එතරම් එච්චරම මම නම් එච්චරම නීරස දෙයක් වෙන්න පුළුවන්. නමුත් දුවේ පුතේ යම්කිසි වෙලාවක මේව කටපාඩම් කරගන්නත් වෙන්න වෙනවා. ඒක නිසා මම දුල පුතාලට කියන්නේ පොඩ්ඩක් කටපාඩම් කරගන්න එකක් දෙකක්. මීට වඩා තවත් නිර්වචන තියෙනවා මං හිතන්නේ මතක ඇති. අපි දාවර් මොකද්ද කියන්නේ? මිනිසුන් උපායශීලීව කළමනාකරණය කිරීම නැත්නම් මෙහෙයවීම කළමනාකරණයයි. මිනිසුන් උපායශීලීව මෙහෙයවීම කළමනාකරණය. බලන්න ඒක හොඳට මතකත් හිටිනවා. මොකද්ද? මැනේජ්මන්ට් කියන එකෙන් තමයි දාවර් ඒක කඩලා තියෙන්නේ. මැනේජ් මෙහෙයවීම. මෙන් මිනිස්සු. ඒතකොට ටී අකුරෙන් එයා ටැක්ට්ෆුලි කියලා කියනවා. ඒ කියන්නේ උපායශීලීව. උපායශීලීව මිනිසුන් හැසිරවීම කළමනාකරණයයි. ඒතකොට එහෙම නිර්වචනිකුත් තියෙනවා. ඒතකොට තවත් නිර්වචන කීපයක් තියෙනවා. ඒව මතක තියාගන්න. මම හිතන්නේ ඒවයින් කීපයක් මතක තියනවා නම් එකක් දෙකක් අපට ඉදිරිපත් කරන්න පුළුවන්. අපි බලමු තවත් ප්‍රශ්නයක්. මොකද්ද කළමනාකරණය යන වඩාත් නිවැරදිව අර්ථ දැක්වෙන වාක්‍ය ඛණ්ඩය වන්නේ? කියන්නේ කළමනාකරණය කියන්නේ මොකද්ද? මොහොකින්ද හරියට අර්ථ දැක්වෙන්නේ? වර්ණ පහක් කියන වර්ණ පහෙන් හරියටම හරි එක තෝරගන්න ඕන. මෙතන සමහර විට නිවැරදි වෙන්නත් පුළුවන්. මේක මොකද කියන්නේ මේ වඩාත් නිවැරදිව වන්නේ. ඒ නිවැරදිව මෙතන ගොඩක් තියෙනවා. නමුත් ඒ අතරින් වඩාත්ම නිවැරදි වෙන එක තමයි අපි තෝරන්න ඕන. බලමු එක කාර්යක්ෂමතාව ඇතිවන ආකාරයට අන් අය ලවා වැඩ කරවා ගැනීමයි. කාර්යක්ෂමතාව ඇතිවන ආකාරයට අන් අය ලවා වැඩ කරවා ගැනීමයි. මම හිතන්නේ කාර්යක්ෂමතාව විතරක් නෙවෙයි තව එකක් තියෙනවා සඵලදායීතාවය. ඒකට ඒක මේකේ අඩුයි. ඒක නිසා මේක අපිට ගන්න අමාරුයි. ඊට පස්සේ තියෙනවා කිසියම් කටයුත්තක් નિયમિત කාලයක් තුල අවම පිරිවැයකින් ඉටු කිරීමයි. කිසියම් කටයුත්තක් નિયમિત කාලය තුල අවම පිරිවැයකින් ඉටු කර ගැනීමයි. මම හිතන්නේ අවම පිරිවැය විතරක් නෙවෙයි තව දේවල් බලන්න ඕන. ඒ වගේම වෙනස් වෙමින් පවත්නා පරිසරයක් තුල සඵලදායීතාවය ඇති කර ගැනීම සඳහා අන් අය ලවා කාර්ය කරවා ගැනීමේ කලාව.
එතන තියෙන්නේ මොකද්ද? සඵලදායීතාවය තියෙනවා, වෙනස් වෙන පරිසරය තියෙනවා. නමුත් කාර්යක්ෂමතාවය නැහැ. ඊට පස්සේ හතරවෙනියට අහනවා මොකද්ද? ආයතනයක අප්‍රකාශිත අරමුණු ඉටු කර ගැනීම සඳහා යෙදුණු නිමවුම් බවට පත් කිරීමේ මෙහියුම් ක්‍රියාවලියයි. අපි කළමනාකරණයට අපි අහලා තියෙනවා මොකද්ද? යෙදුණු නිමවුම් බවට පත් කිරීමේ කාර්ය කළමනාකරණය කියලාත් අපි අහලා තියෙනවා. නමුත් මෙතන ඒක හංගලා තියෙන පොඩි දෙයක්. මොකක්ද හංගලා තියෙන්නේ? ආයතනයක අප්‍රකාශිත අරමුණු ඉටු කර ගන්න. නමුත් ඒකේ තියෙන්නේ මොකද්ද? ප්‍රකාශිත අරමුණු ඉටු කර ගන්නයි අපි කළමනාකරණේ භාවිතා කරන්නේ. මෙතන අප්‍රකාශිත කියලා එකක් දාපු නිසා අපිට ඒකත් ගන්න බෑ. අප්‍රකාශිත අරමුණු ඉටු කර ගන්න නෙවෙයි, ප්‍රකාශිත අරමුණු ඉටු කර ගන්නයි කළමනාකරණේ තියෙන්නේ. එහෙනම් ඉතින් මේ හතරම වැරදි නම් අවසාන එක හරියන්න ඕන. අපි බලමු ආයතනයක ප්‍රකාශිත පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය යන කාර්ය ඇතුළත් ක්‍රියාවලිය තමයි එතකොට කළමනාකරණය කියන්නේ. එතකොට ඒකේ පිළිතුර පස්වෙනි එක. ආයතනයක ප්‍රකාශිත පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය යන කාර්ය ඇතුළත් ක්‍රියාවලිය. ඒකට මම හිතන්නේ දුල පුතාට ඒක තේරුණා. ප්‍රශ්න අංක 3. පහත උපදේශ කෙරෙහි අවධානය යොමු කරන්න. අපට උපදේශ ටිකක් දීලා තියෙනවා. අවධානය යොමු කරන්න. මොකද්ද? අපේක්ෂිත පරමාර්ථ හා අරමුණු ළඟා කර ගැනීම සඳහා නිවැරදි දේ කරන්න. ඔයාලට කියනවා අපේක්ෂිත අරමුණු පරමාර්ථ ඉටු කරගන්න නිවැරදි දේම කරන්න කියලා. ඒ වගේම අපේක්ෂිත පරමාර්ථ හා අරමුණු ළඟා කර ගැනීම සඳහා කාර්ය නිවැරදිව කරන්න. කටයුතු නිවැරදිව කරන්න. ඒ වගේම අපේක්ෂිත පරමාර්ථ අරමුණු ළඟා කර ගැනීම සඳහා ආයතන සතු සීමිත සම්පත් භාවිතා කරන්න. භාවිතා නෙවෙයි භාවිත කරන්න. කළමනාකරණ ක්‍රියාවලියේ ශ්‍රිත 4 කෙරෙහි අවධානය යොමු කරන්න. කියන්නේ කළමනාකරණයේදී අපිට ශ්‍රිත 4ක් ගැන කියවෙනවා. කාර්ය 4ක් ගැන කියවෙනවා. ඒ වගේම වෙනස් වෙමින් පවතින පරිසරය අමතක නොකරන්න. වෙනස් වෙමින් පවතින පරිසරය අමතක කරන්න එපාලු. ඉහත උපදෙස් පිළිපදමින් කළමනාකරණය සඳහා අර්ථකථනයක් ගොඩනගන්න. කියන්නේ මෙම උපදෙස් පිළිපදමින් කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා ඔයාලගේ අදහසක් කියන්න. හැබැයි කියද්දි මේවා තියෙන්නත් ඕන. එතකොට අපි ඉස්සෙල්ලා කිව්වේ නිර්වචනය කරන්න කියලා. දැන් කියනවා අර්ථකථනය කරන්න කියලා. එතකොට අපිට නිර්වචනය කරන්න කිව්වොත් එකක් තමයි කරන්න වෙන්නේ. නිර්වචනය කරන්න කිව්වොත් මම ඉස්සෙල්ලා කිව්වා කාගේ හරි කියපු එකක්, කාගේ හරි අදහසක් එහෙමම ලියන එක තමයි නිර්වචනය කරන්නයි කියන්නේ. එතකොට අර්ථකථනය කරනවා කියන්නේ එතකොට අපේ අදහසක් ඉදිරිපත් කිරීම. අපේ අදහසක් අපි කියන්න ඕන කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා. දැන් මෙතන අර්ථකථනය කරනවා කියන්නේ එක්කෙනෙක් දීලා තියෙන යම්කිසි දේවල් ටිකක් ඒව ඇතුළත් කරලා අපි කියන්න ඕන මොකද්ද කළමනාකරණය කියලා කියන්නේ. ඒතකොට මේවා අනිවාර්යෙන් ඇතුළත් වෙන්න ඕන. ඒකට අපිට කියන්න පුළුවන් අපේක්ෂිත අරමුණු හා පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා සීමිත සම්පත් භාවිතා කරලා කළමනාකරණ සිත 4ක් තියෙනවා. මේ 4 ගන්න පුළුවන් මොකද්ද? සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය කියන 4 එකතුව තමයි අපිට කියන්න පුළුවන්. ඒතර වෙනස් වෙනින් පවතින පරිසරයක් තුල ආයතනයේ පරමාර්ථ හා අරමුණු ඉටු කරගන්න නිවර්දි කාර්ය නිවර්දිව කරනවා කියන්නේ මොකද්ද? කාර්ය නිවර්දිව කරනවා කියන්නේ සඵලදායිතාවය. එතකොට තව මොනවද තියෙන්නේ? නිවර්දි දෙය කිරීම. නිවර්දි දෙය කිරීම, කාර්ය නිවර්දිව කිරීම. ඔක දෙකක්. නිවර්දි දෙය කිරීම කියන්නේ හරි දෙය කරන එක. එතකොට නිවර්දි කාර්ය නිවර්දිව කරනවා කියන්නේ ඒ කියන්නේ හරි දෙය හරියට කිරීම. එතකොට මේ දෙක තමයි මේ කාර්යක්ෂමතාවයයි සඵලදායිතාවයයි. එතකොට එහෙම බලමු අපි කොහොමද මේකට අර්ථකථනය කරන්න කියලා. බලන්න කළමනාකරණය යනු ගතික ව්‍යාපාර පරිසරය තුළ සංවිධානයක ප්‍රකාශිත පරමාර්ථ අරමුණු සඵලතාවය ඉටු කර ගැනීම සඳහා සංවිධානයේ සතු සම්පත් කාර්යක්ෂමතාවයෙන් යුතුව සැලසුම් කරන්නේ, සංවිධානය කරන්නේ, මෙහෙයවීම හා පාලනය ඇතුළත් ක්‍රියාවලිය. එතකොට අර උපදේශ වලට අනුව අපිට ලස්සනට අපි අර්ථකථනය කරා. මේක අර්ථකථනයක්. මේක අර්ථකථනයක්. මේක නිර්වචනයක් නෙවෙයි. මොකද අර්ථකථනය මේක අපේම දෙයක් නිසා. ඊළඟට අපි බලමු ප්‍රශ්න අංක 4. සඵලදායිතාව, effectiveness, කාර්යක්ෂමතාවය හා ඵලදායිතාව වෙන්වෙන්ව හඳුන්වා ඒවා අතර ඇති සම්බන්ධතාව කෙටියෙන් පෙන්වා දෙන්න. මොකද්ද මේ ලොකු ප්‍රශ්නයක්. අපිට ගොඩක් වෙනස් වෙලාවට සඵලදායිතාවේ, කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය වෙන්වෙන්ව හඳුන්වනවා
ඒ වගේ මේ අතර තියෙන සම්බන්ධතාවය දක්වන්නලු. මොකද්ද සඵලදායීතාවය කියන්නේ? අපි ඉස්සෙල්ලත් අපි කිව්වා. සඵලදායීතාවය කියන්නේ නිවැරදි දේ. නැත්නම් උචිත තේරීම. නැත්නම් අරමුණු ඊටාම නිවැරදි ක්‍රමයට සපුරා ගැනීම. සඵලදායීතාව. ඒතකොට කාර්යක්ෂමතාව කියන්නේ මොකද්ද? කාර්යක්ෂමතාව කියන්නේ නිශ්චිත කාලෙකින් දීලා තියෙන නිශ්චිත කාලය තුල අවම පිරිවැයකින් නිමවුම කරා ළඟා වීම තමයි කාර්යක්ෂමතාව කියන්නේ. මම හිතන්නේ දුවලා පුතාලට මතකයි. ඒතකොට මොකක්ද ඒතකොට ඵලදායීතාවය කියන්නේ? ගොඩක් කට්ටිය මේ වරද්ද ගන්න මේ සඵලදායීතාවයයි ඵලදායීතාවයයි. ඵලදායීතාවය කියන්නේ යෙදවුම් හා නිමවුම් අතර පවතින ප්‍රමාණාත්මක සම්බන්ධතාවය. ඒක අන්තිමට එන එකක්. එතකොට ඒ තුන වෙන වෙන හඳුන්වන්න කියනවා. ඒව අතර ඇති සම්බන්ධතාව කෙටියෙන් පැහැදිලි කරන්න. මොකද්ද මේ අතර තියෙන සම්බන්ධතාව? අපි කියන උචිත තේරීම. නිවැරදි දේ කිරීම. එහෙමනම් ඒක ඉස්සෙල්ලම තෝරගන්න ඕන. උචිත තේරීම කියන්නේ එතකොට ඉස්සෙල්ලම කල්පනාකරන ක්‍රියාවලිය පටන් ගන්නකොටම අපි හරි දේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. ඒ වගේම කාර්යක්ෂමතාව. කාර්යක්ෂමතාවය ඇත්තටම මේ සිද්ධ වෙන්නේ මේ ක්‍රියාවලිය යන අතරේ. යන ක්‍රියාවලියේ පිරිවැය අවම කරන්න. නිශ්චිත කාලය තුල වැඩ ඉවර කරන්න බලන එක තමයි කාර්යක්ෂමතාව කියන්නේ. එහෙනම් කාර්යක්ෂමතාවය කරන්නේ ක්‍රියාවලිය තුල. ඊට පස්සේ ඵලදායීතාව. ඵලදායීතාවය අපි බලන්නේ යම්කිසි ක්‍රියාවලිය ඉවර වෙලා නිමවුමක් ආවට පස්සේ ඒක යෙදවුම් හා නිමවුම් අතර සංසන්දනය කරලා බලනවා වඩා සාර්ථකද කියලා. එතකොට මේ තුන අතර සම්බන්ධතාවය තමයි සඵලදායීතාවය ක්‍රියාවලිය මුල බලනවා, කාර්යක්ෂමතාවය ක්‍රියාවලිය තුල බලනවා, ඵලදායීතාවය ක්‍රියාවලිය අවසානයේ අපි බලනවා. ඒ බැලුවට මේ අතර මනා සඵලදායීතාවයක් තියෙනවා නම්, මනා කාර්යක්ෂමතාවයක් තියෙනවා නම් ඵලදායීතාවයක් ඉහළයි. ධන සම්බන්ධයක් තියෙන්නේ. එහෙමනම් අපිට යම්කිසි ප්‍රමාණයක් තේරෙන්නේ නැති බලමු අපි පිළිතුර. සඵලදායීතාවය බලන්න අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම සඵලදායීතාවය නැතිනම් නිවැරදි දේ කිරීමයි. වෙනත් ලෙසකින් කිව්වොත් නිවැරදි හා උචිත තේරීම මෙහි අදහසයි. කාර්යක්ෂමතාව කිසියම් දෙයක් අපේක්ෂිත ආකාරයෙන් කිරීමට සම්පත් නිසි පරිදි යොදා ගැනීම මගින් පිරිවැය අවම කිරීම. නැතිනම් කළ යුතු දෑ නිවැරදිව කිරීම හෝ යෙදවුම් හා නිමවුම් අතර ප්‍රමාණාත්මක සම්බන්ධතාව කාර්යක්ෂමතාව වේ. ඊට පස්සේ ඵලදායීතාවය. නියමිත කාල සීමාවක් තුළ සංවිධානයක යෙදවුම් හා නිමවුම් අතර පවතින ප්‍රමාණාත්මක සම්බන්ධතාවය ඵලදායීතාවය කියනවා. එනම් අඩු යෙදවුම් ප්‍රමාණයකින් වැඩි නිමවුම් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් නම් අපි කියනවා හොඳ ඵලදායීතාවයක් තියෙයි කියලා. ඊට පස්සේ මේ අතර සම්බන්ධය අපි කියලා තියෙනවා. මම කිව්වා ඒතර මේ අන්තිමට තියෙන ඵලදායීතාවය සමානයි සඵලත්වයේ වැඩි කිරීම කාර්යක්ෂමතාවය. එහෙම බලලොය මේ අර ගණිතමය වශයෙන් බැලුවම මේක එහාට මෙහාට හැම පැත්තටම කරන්න පුළුවන්. එහෙම කරොත් අපිට ගොඩාක් අදහස් ගන්න පුළුවන්. මම යෝජනා කරනවා ඵලදායීතාවය සමානයි සඵලත්වයේ වැඩි කිරීම කාර්යක්ෂමතාවය වගේම තවදුරටත් මේ සමීකරණය එහාට මෙහාට කරලා බලන්න මොකද්ද කියලා. අපි බලමු ප්‍රශ්නාංක 5. කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමට කළමනාකරුවෙකුට ගත හැකි ක්‍රියාමාර්ග 5ක් සඳහන් කරන්න. කාර්යක්ෂමතාවය වැඩි කරන්න කළමනාකරුවෙකුට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. අපි දැනගෙන තියෙන්න ඕන කාර්යක්ෂමතාව අඩු වෙන්න හේතු දන්නවනම් අපිට ඒක වැඩි කරන්න පුළුවන්. කාර්යක්ෂමතාව අඩු වෙන්න හේතු වෙන්න පුළුවන් අඩු පුහුණුව, සේවකයේ පුහුණුව නැත්නම් අඩු පුහුණුවක් නම් තියෙන්නේ උන්ට කාර්යක්ෂමතාවය අඩුයි. එහෙනම් වැඩි කරගන්න නම් හොඳ පුහුණුවක් කරන්න ඕන. ඒ වගේම ඊටා ගුණාත්මක අමුද්‍රව්‍ය භාවිතා කරනවා නම් කාර්යක්ෂමතාවය වැඩි. ඊටා ගුණාත්මක අමුද්‍රව්‍ය භාවිතා කරනවා නම් කාර්යක්ෂමතාවය වැඩි. ඒ වගේම නවීන තාක්ෂණය භාවිතා කිරීම. නවීන තාක්ෂණය භාවිතා කිරීමෙන් අඩු පිරිවැයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ශ්‍රම විභජනය කියන ශිල්පීය ක්‍රම වගේ දේවල්, ශිල්ප ක්‍රම ඔයාලා දන්නවා S5 තියෙනවා, කායිසෙන් කියලා තියෙනවා. ඊට පස්සේ සමස්ත තත්ත්ව කළමනාකරණය කියලා තියෙනවා. ඒ වගේ නවීන ශිල්ප ක්‍රම, ඒ වගේ එකක් තමයි මේ ශ්‍රම විභජනය කියන්නේ. ඒ වගේ ඒවා පාවිච්චි කරන්න. ඒ වගේම මනාව වැඩ පරිසරයක් ඇති කරගන්න. ඒ කියන්නේ වැඩ පරිසරය සේවකයන්ට හිතයිසි නැත්නම්, ඒ කියන්නේ ආයහපත් වැඩ පරිසරයක් තියෙනවා නම් කාර්යක්ෂමතාවය අඩු වෙනවා. එහෙමනම් මනාව වැඩ පරිසරයක් ඇති කරගන්න. ඒ වගේ දෙයක්. අපි බලමු ප්‍රශ්නාංක 6.
කාර්යක්ෂමතාවය යන්නට වඩාත් නිවැරදි ප්‍රකාශය පහත ඒවා අතුරින් තෝරන්න. මම හිතන්නේ දැන් අපි ගොඩක් වෙලාවට දැන් දන්නවා. අපි බලමු ඉක්මනට. අපේක්ෂිත අරමුණ ඉටු කර ගැනීම සඳහා නිශ්චිත කාලයකදී අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නියමමල් ලබා ගැනීමයි. අද අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම සඳහා නිශ්චිත කාලයකදී අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නියමමල් ලබා ගැනීමයි. එහෙම එකක් තියෙනවා. බලමු අපි ටිකක් අනිත් ඒවත් බලමු. මොකද වඩාත් නිවැරදි ප්‍රකාශයයි තෝරන්න ඕන. එතකොට අපට පොඩි පොඩි සැක ඇති වෙන්න පුළුවන්. නිවැරදි තේරීමයි. නැතිනම් නිවැරදි දේ කිරීමයි. නෑ නිවැරදි තේරීම නෙවෙයි. අනිවාර්යයෙන්ම නිවැරදි තේරීම කිව්වේ අපි සඵලදායීතාවයට. ඊට පස්සේ නිවැරදි දේ නිවැරදිව කිරීම මගින් අරමුණු ඉටු කර ගැනීමයි. නිවැරදි දේ නිවැරදිව කරාම අපිට එතන සඵලදායීතාවයක් තියෙනවා. කාර්යක්ෂමතාවයක් තියෙනවා. මොකද නිවැරදි දේ කියන්නේ සඵලදායීතාවය, නිවැරදිව කිරීම කියන්නේ කාර්යක්ෂමතාවය. එතකොට නිවැරදි දේ නිවැරදිව කිරීම මගින් අරමුණු ඉටු කර ගැනීම කියන්නේ එතන දෙකම තියෙනවා. එතකොට ඒක කාර්යක්ෂමතාවයට වෙන්නේ නැහැ. ඒ වගේම අපේක්ෂිත අරමුණු කොතෙක් දුරට නිවැරදිව ළඟා කරගනු ලබන්නේද යන්නේ. අපේක්ෂිත අරමුණු කොතෙක් දුරට ළඟා කරගන්නවද කියන එකත් සඵලදායීතාවයට එන්න පුළුවන්. ඒ වගේම අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම සඳහා අවම කාලයකදී අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නියමමල් ලබා ගැනීමයි. එතකොට මොකක්ද ඒ තියෙන්නේ? අවම කාලයකදී අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නියමමල් ලබා ගැනීම. එතකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. 1.5 අතර දෙකේ පොඩි වෙනසයි තියෙන්නේ. මොකද්ද? එකේ තියෙන්නේ මොකද්ද? අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම සඳහා නිශ්චිත කාලයකදී අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නියමමල් ලබා ගැනීමයි. පහේ තියෙන්නේ මොකද්ද? අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම සඳහා අවම කාලයකදී අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නියමමල් ලබා ගැනීමයි. දෙකම සමානයි. පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද? අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම සඳහා අවම කාලයකදී. උඩගේ තියෙන්නේ මොකද්ද? අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම සඳහා නිශ්චිත කාලයකදී. එහෙනම් නිශ්චිත කාලයද මේකදී බලපාන්නේ කාර්යක්ෂමතාවයට? අවම කාලයද? ඇත්තටම දරුවනේ මේකේදී අපි කරන්න ඕන නිශ්චිත කාලයකදී තමයි. අවම කාලයකදී නෙමෙයි. අපි යම්කිසි වැඩක් කරන්න નિયમિત කාලයක් දීලා තියෙනවා. ඒ කාලයේදී තමයි මේ කටයුත්ත කරන්න ඕන. සමහර වෙලාවට දැන් මේ අපි ගොඩ අය පාවිච්චි කරන අවම කාලයකදී කියලා. නමුත් අවම කාලයකදී වැඩක් කරොත් සෑහෙන ප්‍රශ්න එන්න පුළුවන්. යම්කිසි වැඩක් කරන්න යම්කිසි කාලයක් දීලා තියෙනවා. එතකොට ඒ කාලය තුලයි මේක අත්පත් කරගන්න ඕන. ප්‍රමිත හදලා තියෙනවා. මේ කාලෙදී මේක හදන්න පුළුවන්. මීට ඉස්සෙල්ලා හැදුවොත් මේකේ දුර්වලතා තියෙන්න පුළුවන්. ඒක නිසා යම්කිසි නිශ්චිත කාලයක් දීලා තියෙනවා. ඒ නිශ්චිත කාලයේදී අවම පිරිවැයකින් මේ නිමවම ලබා ගන්න ඕන. දැන් අපි සෞදාහරණයක් කිව්වොත් දැන් ඔය බිල්ඩින් වල මේ ස්ලැබ් එක දානවා. ස්ලැබ් එක දාලා අපිට කියනවා ගලවන්න කියලා දින 21ක් වගේ ඇතුළත නැත්නම් 14ක් වගේ ඇතුළත. අපි ඊට ඉස්සෙල්ලා ගැලුවොත් මොකද? මේකේ ආරක්ෂමතාවයක් තියනවද? නෑ. අන්න ඒක තමයි නිශ්චිත කාලයකදී අවම සම්පත් යොදාගෙන තමයි මේ කටයුත්ත කරන්න ඕනේ. එහෙනම් මේකේ පිළිතුර මොකද්ද? අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම සඳහා නිශ්චිත කාලයකදී අවම සම්පත් ප්‍රමාණයක උපරිම නියමමල් ලබා ගැනීම තමයි කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. මම හිතන්නේ දරුවන්ට තේරෙන්නේ නැති. බලන්න දරුවනේ ප්‍රශ්නාංක 7. වද සම්පත් වල පවතින හිගතාවම පමණක් නොව තවත් අභියෝග රාශියක් හේතු කොටගෙන කළමනාකරණයේ අවශ්‍යතාව හා වැදගත්කම වැඩි වීම පවතී ප්‍රකාශයක් කියනවා. ඒකට අපෙන් අහනවා ඇයි වඩා වැදගත් වෙන්නේ වර්තමානයේ කළමනාකරණය කියලා. කළමනාකරණය වැදගත් වෙන්නේ ඇයි? අපිට හිතන්න පුළුවන්. මොනවද ඇයි හේතු රාශියක් තියෙනවා. ව්‍යාපාරයක පරමාර්ථ අරමුණු සාර්ථකව ඉටු කරගන්න නම් අනිවාර්යෙන් කළමනාකරණයක් අවශ්‍යයි. කළමනාකරණයකින් තොරව අරමුණු හා පරමාර්ථ සාර්ථකව ඉටු කරගන්න අමාරුයි. ඒ වගේම මේ ව්‍යාපාරයක් නැත්නම් ආයතනයක් පුළුල් වෙන්න ආයතනයේ සංකීර්ණ වෙනවා වැඩි. කියන්නේ සංකීර්ණතාවය වැඩි. ඒක සංකීර්ණතාවයෙන් මිදෙන්න නම් ඒක සරල කරගන්න නම් අපට අනිවාර්යයෙන්ම කළමනාකරණයක් අවශ්‍ය වෙනවමයි. ඒ වගේම මේ කළමනාකරණය කියන්නේ දරුවනේ සාමූහික වැඩක්. කියන්නේ ටීම් වර්ක් එකක්. ඒක නිසා මේක එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් හතර දෙනෙක් එකතු වුණාට පස්සේ තනියෙන් කරනවට වඩා සාර්ථක වැඩක් තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා කළමනාකරණය කණ්ඩායම් වැඩක් නිසා අනිවාර්යයෙන්ම කළමනාකරණය ඉතාම වැදගත් අරමුණු ළඟා කරගන්න. ඒ වගේම තමයි වර්තමානයේ ව්‍යාපාරවල
සමාජ වගකීම් කියන සංකල්පයක් ඇවිල්ලා තියෙනවා. ව්‍යාපාර නොනැසී පවතින නම් ව්‍යාපාර ලෝකයේ ඉදිරියට යන්න නම් සමාජ වගකීම් ඉටු කරන්න ඕන. ඒ සමාජ වගකීම් ඉටු කරන්න විශාල පිරිවැයක් යනවා. ඒ පිරිවැය කව කරගන්න නම් ආවරණය කරගන්න නම් හොඳ කළමනාකරණයක් අනිවාර්යෙන් තියෙන්න ඕන. අන්න ඒක නිසාත් මේ කළමනාකරණය ඉතාම වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ. වර්තමානයේ ව්‍යාපාර ලෝකයේ ගතිකයි. කියන්නේ දිනෙන් දින වෙනස් වෙනවා. ඒ ගතික පරිසරයට සාර්ථකව මුහුණ දෙන්න නම් අනිවාර්යයෙන්ම කළමනාකරණයක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ තරංගකාරී තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දෙන්න. ඔය වගේ විශාල ප්‍රමාණයක් තියෙනවා කළමනාකරණය අවශ්‍ය වෙන්නේ. එතකොට අපි එකෙන් කීපයක් තමයි මෙතන දැක්කුවේ. ඊට පස්සේ අපි මෙතර වෙලා අපි කතා කරේ නිපුණතා මට්ටම් 12 දැන් අපි කතා කරමු නිපුණතා මට්ටම් 12 මොකද්ද කළමනාකරුවෙකුගේ විවිධ භූමිකා. කළමනාකරුවෙකුගේ විවිධ භූමිකා කතා කරමු. ඒකේ තියෙනවා ඉගෙනුම් ඵල. ඒ කියන්නේ දරුවනේ විවිධ භූමිකා ගැන හදාරද්දි මෙන්න මේ දේවල් අත්පත් කරගන්න ඕන දරුවෝ. අනිවාර්යෙන් මේව දැනගන්න ඕන. මොනවද කළමනාකරු යන්න හඳුන්වයි. කියන්නේ කළමනාකරුවෙක් කියන්නේ කවුද? ඒ වගේම කළමනාකරුවගේ විවිධ භූමිකා පැහැදිලි කරයි. ඒ කියන්නේ ඔහු රංග දක්වන භූමිකා මොනවද? ඒ වගේම එක් එක් කළමනාකරන භූමිකාවට අදාළ කාර්යයන් මොනවද? අනිවාර්යෙන්ම දැනගන්න ඕන. ඒ වගේම දෙනලද ආයතනයේ කළමනාකරුවෙකුගේ විවිධ භූමිකාවලට කාර්ය ලැයිස්තුගත කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ යම්කිසි කළමනාකරුවෙකුගේ ආයතනයක කටයුතු දුන්නාට පස්සේ අපට පුළුවන් වෙන්න ඕන මෙන්න මේව තමයි කළමනාකරුවෙකුගේ කාර්යයන් කියලා වෙනම වෙන් කරන්න. ඒ වගේම අන්තිමට තියෙනවා මොකක්ද දුවේ පුතේ ඉගෙනුම් ඵලයක් කළමනාකරුවෙකු විසින් ඉටු කරන ලද කාර්ය කුමන භූමිකාවට අයිතිද? කියන්නේ භූමිකා කීපයක් තියෙනවා මං හිතන්නේ දන්නවා දැන් දුවලා පුතාලා මේ මොන භූමිකාවට අයිතිද කියලා දැනුම් දෙන්න පුළුවන් වෙන්න ඕන, ලියන්න පුළුවන් වෙන්න ඕන. අපි බලමු එහෙනම් මේ ආශ්‍රයෙන් නගන්න පුළුවන් ප්‍රශ්න. බලන්න කළමනාකරු ආයතනයෙන් ආයතනයට එහි ස්වභාවය මත වෙනස් විය හැකියි. කළමනාකරුවෙකුට නිශ්චිත නිල නාමයක් නොමැති අතර විවිධ ආයතන විවිධ නම් වලින් හඳුන්වනවා. ඒ කියන්නේ ආයතනයෙන් ආයතනයට කළමනාකරු වෙනස් වෙනවා. ඒ කියන්නේ එයාට නිශ්චිත නිල නාමයක් නැහැ. ආයතනයෙන් ආයතනයට වෙනස්. එතකොට මේකේ අහන්නේ කළමනාකරු කවුරුන්දයි හඳුන්වා ආයතන විවිධ නම් වලින් කළමනාකරු හඳුන්වන බවට නිදසුන් දෙන්න. අපි බලමු කළමනාකරු කියන්නේ කවුද? කළමනාකරු කියන්නේ කළමනාකරන ක්‍රියාවලිය මෙහෙවන පුජ්‍යලය. කළමනාකරන ක්‍රියාවලිය මෙහෙවන පුජ්‍යලය තමයි. එහෙම නැත්නම් අපි කිව්වර කළමනාකරන කාර්යයන්. මොකද්ද? සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය. ඒ කටයුතු කරන පුජ්‍යලය තමයි කළමනාකරු කියන්නේ. ඒතර මේ කළමනාකරු ආයතනයෙන් ආයතනයේ විවිධ නම් වලින් හඳුන්වනවා. මේකේ තියෙන නිදසුන් කළමනාකරන අධ්‍යක්ෂ ජෙනරාල්. ඊට පස්සේ අධ්‍යක්ෂ. ඊට පස්සේ කොමසාරිස්. විදුහල්පති. මම හිතන්නේ දුවලා පුතාලා උනන් අහලා තියෙනවා. ඒ නම් වලින් කියන්නේ කවුද? ඒ කළමනාකරුව තමයි. ඒ ආයතනයේ ප්‍රධාන කළමනාකරුවගේ නම තමයි ඔය කියන්නේ. මම හිතන්නේ ආයතනත් සම්බන්ධ කරන්න පුළුවන්. බලන්න සීමාරහිත සමාගම් වල තියෙන කවුද? කළමනාකරන අධ්‍යක්ෂ. ඒ වගේම රජයේ රෝහල් අධ්‍යක්ෂ තමයි අපි අහලා තියෙන්නේ. රෝහල් අධ්‍යක්ෂ කියන්නේ එතකොට එයා තමයි ඒකේ ප්‍රධානියා. ඒ වගේම විභාග දෙපාර්තමේන්තුව බැලුවොත් විභාග කොමසාරිස් ජෙනරාල්. දැන් අපේ ජාතික අධ්‍යාපන ආයතනය ගත්තම අධ්‍යක්ෂ ජෙනරාල්. එයා තමයි මේ කියන්නේ මහා කළමනාකරු. ඒ වගේම දුම්රිය ස්ථානයක බැලුවොත් දුම්රිය ස්ථානාධිපති. ඊට පස්සේ පාසල දුලපුතාලේ පාසලේ කවුද මහා කළමනාකරු? විදුහල්පති. ඔවගේ අපි කළමනාකරු කියන්නේ කවුද? ඒවා විවිධ ආයතනවලදී නම් වෙනස් වෙනවා. ඒ නම් මොනවද කියලා අපි දල අදහසක් තියාගන්න ඕන. අපි බලමු ප්‍රශ්නාංක 9. ප්‍රශ්නාංක 9න් අහනවා කළමනාකරුවන් ඉටු කරන භූමිකා පිළිබඳ අධ්‍යයනයක් කළ හෙන්රි මින්ස්බර්ග් විසින් කළමනාකරන භූමිකා හේවත් කාර්ය ප්‍රධාන ශීර්ෂ තුනක් යටතේ දක්වයිලු. එම භූමිකා තුන නම් කරන්නලු. කියන්නේ මින්ස්බර්ග් කළමනාකරුවෙක් ප්‍රධාන භූමිකා තුනක් රඟ දක්වනවා කියලා තියෙනවා. මම හිතන්නේ අහලා තියදුල පුතාලා. එම භූමිකා තුන නම් කරන්නලු. මම හිතන්නේ මතක ඇති අන්තර්පුජ්‍යල භූමිකා. තව මොනවද? තොරතුරු භූමිකා,
තීරණ භූමිකා. කියන තුන තමයි මින්ස්බර්ග් කිව්වේ. මොකද්ද ප්‍රධාන භූමිකා තුන. හැබැයි දුවේ පුතේ මතක තියාගන්න මින්ස්බර්ග් කිව්වා භූමිකා 10ක්. ඒ 10 තමයි මේ ප්‍රධාන භූමිකා තුනට නම් කරලා තියෙන්නේ. ඒ අර අනිත් ඒවා අපි කිව්වා උපභූමිකා කියලා. කියන්නේ අන්තර්පුජ්‍යල භූමිකා යටතේ පුජ්‍යල උපභූමිකා තුනක් තියෙනවා. උපභූමිකා තුනක් තියෙනවා. මම හිතන්නේ මතක ඇති. අර ප්‍රධානියෙකු වෙන්න ඕන, නායකයෙක් වෙන්න ඕන, බාහිර පාර්ශ්වයන් සමග සම්බන්ධතා තියෙන පුජ්‍යලයක් වෙන්න ඕන. ඒ කියන්නේ මොකද? අන්තර්පුජ්‍යල භූමිකා. ඒ වගේම තොරතුරු භූමිකා තව තුනක් කියලා තියෙනවා. තොරතුරු භූමිකා තව තුනක් කියලා තියෙනවා. ඒ වගේම තීරණ භූමිකා 4ක් කියලා තියෙනවා. ඒ අනුව මින්ස්බර්ග් ප්‍රධාන භූමිකා 3ක් යටතේ උප භූමිකා 10ක් නම් කරලා තියෙනවා. මම හිතන්නේ දුවාල පුතාලා ඒක නිවර්තිව මතක තියාගන්න. ඊට පස්සේ අපි තවත් නිපුණතා මට්ටමකට යමු. 12.3 විවිධ කළමනාකරන මට්ටම් හා ඊට අදාළ කළමනාකරන කුසලතා අධ්‍යයනය කරන්න තමයි ඊළඟට අපි සූදානම් වෙන්නේ. ඒකේ තියෙන ඉගෙනුම්ඵල මොනවද? ආයතන විවිධ කළමනාකරන මට්ටම් හඳුන්වනවා. කියන්නේ ආයතනයක තියෙන විවිධ කළමනාකරන මට්ටම් ඒව හඳුන ගන්න ඕන. ඒ වගේම විවිධ ආයතන වල ඒ කළමනාකරන මට්ටම් වල කටයුතු කරන කළමනාකරුවන්ට නිදසුන් දක්වන්න අපිට පුළුවන් වෙන්න ඕන. ඒ වගේම එක් එක් කළමනාකරන මට්ටම අනුව කළමනාකරුවන්ට ඕන කුසලතා මොනවද කියලා දැනගෙන තියෙන්න ඕන. ඒ වගේම තමයි දරුවනේ එම කුසලතා වෙන්වෙන්ව දක්වන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම මේ විවිධ කළමනාකරන මට්ටම් හා එම මට්ටම් වලට අදාළ කළමනාකරුවන් සතු යුතු කුසලතා අතර තියෙන සම්බන්ධතාවය පැහැදිලි කරන්න ඕන. අපි බලමු එම කුසලතා මොනවද කියලා. ප්‍රශ්න අංක 10. ආයතනයක් කළමනාකරුවන් පහත සඳහන් පදනම් උපයෝගී කරගෙන වර්ග කළ හැකියි. කියන්නේ ආයතනික කළමනාකරුවන් පහත සඳහන් පදනම් උපයෝගී කරගෙන වර්ග කරන්න පුළුවන්. මොකද බලතල හේවත් අධිකාරිය, ඒ වගේම විශේෂඥතාවය, ඒ වගේම කටයුතු වල ස්වභාවය. ඊට පස්සේ අපෙන් ප්‍රශ්නයක් අහනවා බලතල හේවත් අධිකාරිය පදනම් කරගෙන කළමනාකරුවන් වර්ග කළ හැකි ආකාරය දක්වා කෙටි පැහැදිලි කිරීමක් කරන්න. කොහොමද බලතල හේවත් අධිකාරිය පදනම් කරගෙන කළමනාකරුවන් වර්ග කරන්න පුළුවන්. අපි දන්නවා දුවේ පුතේ බලතල හේවත් අධිකාරිය අනුව තමයි මේ අහලා තියෙන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා විශේෂඥතාවය දක්වන ක්ෂේත්‍රය. අපි දන්නවා යම් යම් දේවල් වලට කළමනාකරුවෝ විශේෂඥතාවයක් දක්වනවා. දැන් අපි අහලා තියෙනවා අලෙවි කළමනාකරුවෝ, මානව සම්පත් කළමනාකරුවෝ, මූල්‍ය කළමනාකරුවෝ, මෙහෙයුම් කළමනාකරුවෝ, ඊට පස්සේ තොරතුරු පද්ධති කළමනාකරුවෝ. ඒ කට්ටිය යම් යම් ක්ෂේත්‍රයක් ගැන විශේෂඥතාවයක් දක්වනවා. අපි එහෙම බෙදනවා නම් අපි ඒකට කියනවා විශේෂඥතාවය දක්වන ක්ෂේත්‍රය අනුව කළමනාකරුවෝ වර්ග කරනවා. ඒ වගේම කටයුතු වල ස්වභාවය අනුවත් බෙදනවා. අපේ මේ කළමනාකරුවෝ වර්ග දෙකක් ඉන්නවා කටයුතු වල ස්වභාවය අනුව බෙදනවා. කවුද? රේඛීය කළමනාකරුවෝ සහ මාණ්ඩලික කළමනාකරුවෝ. රේඛීය කළමනාකරුවෝ කියන්නේ බලතල වැඩියෙන් තියෙන තමන්ගේ පහළ ඉන්න සේවකයාට කෙලින්ම තමන්ගේ බලතල භාවිතා කරලා වැඩ පවරන්න පුළුවන් පුජ්‍යලයා. ඒ වගේම මාණ්ඩලික කළමනාකරුවෝ කියන්නේ එහෙම බලයක් නැහැ. තමන්ගේ යටින් ඉන්න සේවකයන්ට එහෙම අනදීමේ බලයක් නැහැ. ඒක නිසා කටයුතු වල ස්වභාවය අනුව එහෙම බෙදන්න පුළුවන්. නමුත් අපේ මේ ප්‍රශ්නේදී අහන්නේ මොකද්ද? බලතල හේවත් අධිකාරිය පදනම් කරගෙන කළමනාකරුවන් වර්ග කළ හැකි ආකාරය දක්වා කෙටි පැහැදිලි කිරීමක් කරන්න. කොහොමද බලතල හේවත් අධිකාරිය පදනම් කරගෙන අපේ කළමනාකරුවෝ වර්ග කරන්නේ? ප්‍රධාන ආකාර 3කට වර්ග කරන්න පුළුවන්. කොහොමද? අග්‍ර කළමනාකරුවෝ, ඒ වගේම මධ්‍ය කළමනාකරුවෝ. මේ බලන්න මධ්‍ය කළමනාකරුවෝ. ඊට පස්සේ පහළ හේවත් පළමු පෙළ කළමනාකරුවෝ. ඒ කියන්නේ බලතල හේවත් අධිකාරිය අනුව කළමනාකරුවෝ 3 දෙනෙක් අපිට දකින්න පුළුවන්. අග්‍ර කළමනාකරු, මධ්‍ය කළමනාකරුවන්, පහළ හේවත් පළමු පෙළ කළමනාකරුවන්. එතකොට එහෙම නම් කළා උන්ගේ ගැන පොඩි අදහසක් කියන්න කියලා තියෙනවා. කවුද එතකොට අග්‍ර කළමනාකරු කියන්නේ? අග්‍ර කළමනාකරු කියන්නේ ආයතනයේ ප්‍රධානියා. ඔවුන් තමයි ආයතනයේ දැක්ම, ඒ වගේම මෙහෙවර, අරමුණු වගේ දේවල් තීරණය කරන්නේ.
එතකොට මධ්‍ය කළමනාකරුවෝ කියන්නේ කවුද? මධ්‍ය කළමනාකරුවෝ කියන්නේ අර අග්ග කළමනාකරුවෝ දෙන නියෝග පල්ලෙහාට අරන් යන කට්ටිය. එයා අතරමැද ඉන්නේ පහළ කළමනාකරුවෝ කියන්නේ එතකොට යටම ඉන්න පිරිස. ඒ කියන්නේ සේවකයෝ සමග නිතරම ගැවසිලා ඉන්නේ කවුද? පහළ කළමනාකරුවෝ. පහළ කළමනාකරුවෝ උන්ට තව නමක් තමයි පළමු පෙළ කළමනාකරුවෝ. පළමු පෙළ කළමනාකරුවෝ කියන්නේ ඒ වගේම පහළ කළමනාකරුවෝ කියන්නේ යටම ඉන්න කළමනාකරුවන්ට. ඒතර කළමනාකරුවෝ 3 දෙනෙක් ඉන්නවා. අග්‍ර කළමනාකරුවෝ, මධ්‍යම කළමනාකරුවෝ හා පහළ හේවත් පළමු පෙළ කළමනාකරුවෝ. ඊට පස්සේ ප්‍රශ්නාංක 11. මොකද්ද අපි තියෙන්නේ? කළමනාකරුවන් සම්බන්ධ වගකීම් කිහිපයක් පහතින් දැක්වේ. කළමනාකරුවන් සම්බන්ධ වගකීම් කිහිපයක් පහතින් දැක්වේ. මොකද්ද? සංවිධානයක පරමාර්ථ අරමුණු ස්ථාපිත කිරීම. එන වගකීම්. පළමු පෙළ කළමනාකරුවන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම. ඒ වගේම කළමනාකරන මට්ටම් අතර සම්බන්ධීකරණයක් සිදු කිරීම. ඒ වගේම උපාය මාර්ග හා ප්‍රතිපත්ති තීරණය කිරීම. ඒ වගේම කළමනාකරුවන් නොවන සේවකයන්ගේ කටයුතු අධීක්ෂණය හා පාලනය. ඒ කියන්නේ කළමනාකරුවන්ගේ වගකීම් කීපයක් ඕවා. ඊට පස්සේ අපෙන් අහන්නේ මොකක්ද? මධ්‍යම මට්ටමේ කළමනාකරුවන්ගේ වගකීම් පමණක් දැක්වෙන පිළිතුර. අපි දැන් කතා කරා මධ්‍යම මට්ටමේ කළමනාකරුවෝ. එයාලා මොනවද කරන්නේ? සංවිධානයක පරමාර්ථ අරමුණු ස්ථාපිත කිරීම. ඒක අග්‍ර කළමනාකරණය තමයි කරන්නේ. අග්‍ර කළමනාකරුවෝ තමයි කරන්නේ සංවිධානයක පරමාර්ථ අරමුණු ස්ථාපිත කරන්නේ. එහෙනම් ඒක අයිති නෑ අපි. පළමු පෙළ කළමනාකරුවන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම. ඔව්. මධ්‍ය කළමනාකරුවෝ අපි කිව්වා ඉහළින් එන නියෝග පහළට දෙන අය. ඒ කටයුතු අධීක්ෂණය කරන්නේ ඒක අපිට පිළිතුරක් විදිහට බාර ගන්න පුළුවන්. ඊට පස්සේ කළමනාකරන මට්ටම් අතර මනා සම්බන්ධීකරණයක් සිදු කිරීම. කවුද? මධ්‍යම මට්ටමේ කළමනාකරුවෝ තමයි ඉහළ කළමනාකරණය පහළ කළමනාකරණය අතර සම්බන්ධීකරණයක් ගොඩනගා ගන්න. එහෙනම් මේ පිළිතුරත් නිවැරදි. ඒ වගේම කළමනාකරණය නොවන සේවකයන්ගේ කටයුතු අධීක්ෂණය කරන්න. කවුද කළමනාකරණය නොවන සේවකයන්ගේ කටයුතු අධීක්ෂණය කරන්නේ? කවුද යාලා ළඟින්ම ඉන්නේ? සුපරීක්ෂකයෝ ළඟින්ම ඉන්නේ කවුද? කියන සේවකයන්ගේ ළඟින්ම ඉන්නේ සුපරීක්ෂකයෝ තමයි පහළ කළමනාකරුවෝ. එතකොට පහළ කළමනාකරුවෝගේ කටයුත්තක් තමයි කළමනාකරුවන් නොවන සේවකයන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම. එන එකත් අදාළ වෙන්නේ නැහැ. මේකට පිළිතුර වෙන්නේ එතකොට පළමු පෙළ කළමනාකරුවන්ගේ කටයුතු අධීක්ෂණය කිරීමත් කළමනාකරන මට්ටම් අතර මනා සම්බන්ධීකරණයක් ඇති කිරීමත්. එහෙනම් අපිට පිළිතුර වෙන්නේ B හා C. මං හිතන්නේ පැහැදිලි. අපි බලමු ප්‍රශ්නාංක 12 මොකද්ද කියන්නේ කියලා. සංවිධාන ධූරාවලියේ විවිධ කළමනාකරන මට්ටම් වලට අදාළ කළමනාකරුවන් සතු විය යුතු හා ප්‍රගුණ කළ යුතු කුසලතා වර්ග 3ක් රොබර්ට් එල් කර්ට්ස් විසින් හඳුන්වා දී ඇත. මොනවද ප්‍රගුණ කළ යුතු කුසලතා වර්ග 3ක්? රොබර්ට් එල් කර්ට්ස් මං හිතන්නේ නම මතක ඇති. හඳුන්වලා දීලා තියෙනවා. කුසලතා වර්ග 3ක්. එතකොට අපෙන් අහන්නේ මොකද්ද? ඒ ප්‍රගුණ කළ යුතු කුසලතා වර්ග 3 නම් කරන්නලු. මං හිතන්නේ මතක ඇති දුවලා පුතාලට. මොනවද ඒ කුසලතා? මනෝභාවාත්මක කුසලතා කියලා එකක් අහලා ඇති. මනෝභාවාත්මක කුසලතා. ඒකට අපි කියනවා සංකල්පනාත්මක කුසලතා කියලා. ඒ වගේම අපි අහලා ඇති මොනවද? මානව කුසලතා. නැත්නම් අන්තර්පුජ්‍යල කුසලතා. අන්තර්පුජ්‍යල කුසලතා. ඒ වගේම තාක්ෂණික කුසලතා. තාක්ෂණික කුසලතා. එනම් රොබර්ට් එල් කර්ට්ස් කුසලතා වර්ග 3 තමයි මනෝභාවාත්මක කුසලතා, මානව කුසලතා නැත්නම් අන්තර්පුජ්‍යල කුසලතා හා තාක්ෂණික කුසලතා. ප්‍රශ්නාංක 13. මොනවද අහන්නේ? පහත ප්‍රකාශ අතරින් සාවද්‍ය ප්‍රකාශය ලකුණු කරන්න. සාවද්‍ය ප්‍රකාශය. සාවද්‍ය ප්‍රකාශය කියන්නේ වැරදි ප්‍රකාශය ලකුණු කරන්න. මොකද්ද වැරදි ප්‍රකාශය? කළමනාකරුවෙකුගේ භූමිකාව සාර්ථක වීමට නම් කළමනාකරන කුසලතා 3ම පැවතීම බෙහෙවින්ම වැදගත්. කළමනාකරන කුසලතා 3ම තියෙන්න ඕනලු කළමනාකරුවෙක් සාර්ථක වෙන්න නම්. ඒ වගේම සෑම මට්ටමේම කළමනාකරුවෙකුටම මානව කුසලතා එකසේ වැදගත්. මානව කුසලතා එකසේ වැදගත්ලු සෑම මට්ටමේම කළමනාකරුවෙකුට. එහෙම වැදගත්. ඇත්තටම වැදගත්. එතකොට සංකල්පනාත්මක කුසලතා වඩාත් වැදගත් වන්නේ පළමු පෙළ කළමනාකරුවන්ට. සංකල්පනාත්මක කුසලතා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ යම්කිසි දෙයක් දැක්ම ඒ කියන්නේ ආයතනයේ අනාගතය දකින්න. ක්‍රියාවලියක් විදිහට ඕන දෙයක් විස්තර කරන්න.
ඒ කියන්නේ සමස්තයක් ලෙස යම් දෙයක් දකින්න. කියන්නේ එක් දෙයක් යම් තැනකින් බිඳ වැටුනොත් මුළු සමස්තයම බිඳ වැටෙන බව දකින්න. ඒක තමයි අපි කියන්නේ සංකල්පනාත්මක කුසලතාව කියන්නේ. මෙතන කියනකොට සංකල්පනාත්මක කුසලතාව වඩාත් වැදගත් වන්නේ පළමු පෙළ කල්පනාකරුවන්ට. පළමු පෙළ කල්පනාකරුවන්ට කියන්නේ පල්ලෙහාම ඉන්න කට්ටියන්ට. ඒ කට්ටියන්ට ඕනේ සංකල්පනාත්මක කුසලතාව. මම කිය වැදගත් වෙන්නේ නැහැ. තිබුණොත් හොඳයි. එනවා ඒක සාබද්ධ ප්‍රකාශයක්. එන ඒක තමයි පිළිතුර. ඊට පස්සේ අන්තිම එක බලන්න ආපහු කියවමු අපි සංවිධානයක දැක්ම. සමස්තය දැකීම. අවබෝධය යනාදී අග්‍රකල්පනාකරුවන් සතවිය යුතු අතර සංකල්පනාත්මක කුසලතාවයට අයත් කළ හැකි ඒක නිවැරදි ප්‍රකාශය. එතකොට මේකේ වැරදි ප්‍රකාශය තමයි සංකල්පනාත්මක කුසලතාව වඩාත් වැදගත් වන්නේ පළමු පෙළ කර්මනාකරුවන්ටය කියන එක. එහෙනම් වඩාත් වැදගත් වෙන්නේ කාටද? අග්‍රකල්පනාකරුවන්ට තමයි ඒ සංකල්පනාත්මක කුසලතාව වඩාත් වැදගත් වෙන්නේ. අපි බලමු තවත් ප්‍රශ්නයක්. ප්‍රශ්න අංක 14. ප්‍රශ්න අංක 14. මොකද කියන්නේ සංකීර්ණ අවස්ථාවලදී මතුවන නව අදහස් විශ්ලේෂණය කිරීම. සමස්තය දැකීම. ක්‍රියාවලියක් ලෙස යමක් දැකීම යනාදී කළමනාකරුවන්ගේ කුමන කුසලතා නියෝජනය කරයිද යන්න පහත් පිළිතුරු අතරින් තෝරන්න. මම හිතන්නේ දැනටමත් අපි මේක දන්නවා. ඒ කියන්නේ මොකද්ද මේකට පිළිතුර? සංකල්පනාත්මක කුසලතා නේද? සංකල්පනාත්මක කුසලතා. එහෙනම් මේකේ පහෙන් කියන්නේ ඒක තමයි. අපි තවත් ඉගෙනුම් ඵලයකට යමු. 12:4. කළමනාකරන ක්‍රියාවලිය විමසයි. කළමනාකරන ක්‍රියාවලිය විමසයි. කියන්නේ කළමනාකරණය ක්‍රියාවලියක් තමයි. ඒක දකින්න ඕන අපේ දරුවෝ. දැකලා මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න ඕන. එතකොට ඒකේ ඉගෙනුම් ඵල මොනවද? කළමනාකරණයේ ක්‍රියාවලියක් බව පෙන්වා දෙයි. කළමනාකරණයේ ක්‍රියාවලියක් බව පෙන්වලා දෙන්න දුවේ පුතේ ඔයාලා සමත් වෙන්න ඕන. ඒ වගේම කළමනාකරණයේ ක්‍රියාවලියක් ලෙස රූප සටහනකින් ඒක පෙන්වන්න ඕන. තමන්ගේ හිතේම ඇවිල්ලා තියෙන එක කොලයකට ගන්න පුළුවන් වෙන්න ඕන. කොලයකට අරන් පෙන්වන්න පුළුවන් වෙන්න ඕන කළමනාකරණයේ ක්‍රියාවලියක් කියලා. ඒ වගේම කළමනාකරන ක්‍රියාවලිය එක් එක් කාර්ය කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන. කළමනාකරන ක්‍රියාවලියේ තියෙන කාර්යයන් කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම වුණොත් දුවේ පුතේ කළමනාකරන ක්‍රියාවලිය විමසයි කියන ඉගෙනුම් ඵලය ඔබට අත්පත් කරගන්න පුළුවන්. අපි බලමු ඒකෙන් ලැබෙන ප්‍රශ්න මොනවද කියලා. ප්‍රශ්න අංක 15. මොකද්ද කළමනාකරන ක්‍රියාවලිය මූලික කළමනාකරන සිත නැත්නම් කාර්ය හතරකින් සමන්විතයි. මූලික කළමනාකරන සිත නැත්නම් කාර්ය හතර පිළිවෙලින් දක්වන්නලු. පිළිවෙලින්. ඒ කියන්නේ පිළිවෙලින් දක්වන්න ඕන. අනුපිළිවෙලින්. ඒ කියන්නේ යන විදියට. අපි දන්නවා ඉස්සෙල්ලම තියෙන සැලසුම් කරන්නේ. කළමනාකරන ක්‍රියාවලිය ඉස්සෙල්ලම තියෙන සැලසුම් කරන්නේ. ඒක සිතයක්. මේකට කාර්ය කියලා කියනවා. ඒ වගේම ඊළඟට තියෙන සැලසුම් කරන්නේ. සැලසුම් කරන්නේ මොකද්ද? සංවිධාන කරන්නේ. අපි ඉස්සෙල්ලා කිව්වේ සැලසුම් කරන්නේ. ඊළඟට තියෙන්නේ සංවිධාන කරන්නේ. පිළිවෙලින් කියන්න ඕන. නැත්නම් පැටලෙන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට මොකද්ද තියෙන්නේ? සැලසුම් කරණය, සංවිධාන කරණය. ඊට පස්සේ මෙහෙයවීම. මෙහෙයවීම. ඊළඟට තියෙන්නේ මෙහෙයවීම. සැලසුම් කරණයෙන් පස්සේ සංවිධාන කරණය, සංවිධාන කරණයෙන් පස්සේ මෙහෙයවීම. එතකොට මෙහෙයවීමෙන් පස්සේ මොකද්ද? පාලනය. කියන්නේ කළමනාකරන ක්‍රියාවලියේ අන්තිමට අපි කතා කරන්නේ පාලනය. එතකොට අපි මේ කළමනාකරන පාඩම ඉදිරියට කරද්දී මේ කාර්යයන් හතර තමයි ඉගෙන ගන්න. මොකද සැලසුම් කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය. මෙහෙයවීම හා පාලනය. බලන්න පිළිතුරු සැලසුම් කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය. මම මේකේ මේ ඉංග්‍රීසි අකුරු වල පටන් ගන්න වචනේ මුලින් දාලා තියෙන එක පාට කරලා තිබුණා. රතු පාටින් පේනවා ඒක. POLC කියලා අපි පටන් ගන්නවා. ඕක PODC කියලා ඉස්සෙල්ලා තිබුණේ. නමුත් දැන් අලුත වෙනස් වෙලා තියෙනවා POLC කියලා. අන්න ඒ විදිහට මතක තියාගත්තොත් මේක මතකයි. මොකද්ද එතකොට මේ සැලසුම් කරන්නේ කියන්නේ? දැන් කළමනාකරණයේදී පළවෙනිම ඉස්සෙල්ලාම කරන දේ. කියන්නේ අද අපි ආයතනෙ තියෙන්නේ කොහෙද? අනාගතේ අපි කොහාටද යන්නේ? මේ දෙක අතර යම්කිසි පරතරයක් තියෙනවා. ඒ පරතරය පියවන්නේ කෙසේද?
කියන එක තමයි සැලසුම්කරණයෙන් කරන්නේ. සැලසුම්කරණයෙන් කරන්නේ අපි අද ආයතනයේ සිටින තැනත් අනාගතයේදී ආයතනයේ යන්න බලාපොරොත්තු වෙන තැනත් අතර පරතරය පියවන වැඩපිළිවෙල තමයි සැලසුම්කරණය කියන්නේ. ඒකට අදාළ කටයුතු තමයි එහිදී සිදු වෙන්නේ. ඊට පස්සේ සංවිධානකරණය. එතකොට සැලසුම්කරණයෙන් පස්සේ සංවිධානයකරණය කරන්න ඕන. මොකද්ද ආයතනයේ තනතුරු වගකීම් බලතල කාර්යයන් බෙදලා දෙන්න ඕන. ඒ බෙදලා දෙන වැඩපිළිවෙල තමයි අපි කියන්නේ සංවිධානකරණය කියලා. ඒ කියන්නේ ආයතනයේ තියෙන මානව සම්පතුයි භෞතික සම්පතුයි අතර මනා සම්බන්ධතාවයක් ඇති කිරීම තමයි අපි සංවිධානකරණයෙන් කරන්නේ. ඊට පස්සේ දුවේ පුතේ මෙහෙයවීම. මෙහෙයවීමේදී තමයි අපේ කටයුතු පටන් ගන්න. ඒ කියන්නේ මෙහෙයවීම යටතේ ආයතනයේ කටයුතු ඒ කියන්නේ නායකත්වයේ දීම. ඒ වගේම සේවකයෝ පෙළඹවීම, ඒ කියන්නේ අභිප්‍රේරණය කිරීම සහ sannivedanaya කිරීම කියන සංරචක තුන ක්‍රියාත්මක වෙන්නේ මේ මෙහෙයවීම යටතේ. ඊට පස්සේ අවසානයක පාලනය. ඒ කියන්නේ සැලසුමට අනුව කටයුතු වෙනවද? එසේ සැලසුමට අනුව කටයුතු නොවෙනවා නම් ඒකට හේතු මොනවද? ඒ හේතු හොයලා ප්‍රතිකර්මීය ක්‍රියාමාර්ග ගැනීම තමයි පාලනයෙන් වෙන්නේ. ඒ කියන්නේ පාලනය කියන්නේම සැලසුමට අනුව කටයුතු වෙන්නේ නැත්නම් ඒක නැවත ප්‍රතිකර්මීය ක්‍රියාමාර්ග අරගෙන අපි සමහරට මෙහෙවීම යටතේ ඒක වෙන්න පුළුවන්, අවුල් වෙන්න පුළුවන්. සංවිධානකරණය යටතේ මේ යම්කිසි අවුලක් ගැටලුවක් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. නැත්නම් සැලසුම්කරණයේම තියෙන දෝෂයක් නිසා මේක පාලනයේදී හමු වෙන්න පුළුවන්. ඒ ගැටලුව හඳුනා ගන්න පුළුවන්. එතෙන්දී නැවත අපි මේවට යමින් නැවත මෙහෙවීමට යමින් සංවිධානකරණයට යමින් සැලසුම්කරණයට යමින් ඒව නැවත සකස් කරමින් සිදු කරන වැඩපිළිවෙල තමයි අපි කියන්නේ මේ පාලනය කියලා. හරි. අපි බලමු ප්‍රශ්න අංක 16. කළමනාකරන ක්‍රියාවලිය රූප සටහනකින් ඇඳ දක්වන්න. මේක දුවේ පුතේ ඊටාම වැදගත්. මොකද අපේ හිතේ තියෙන දේ සම්පූර්ණ අපට පොලේකට ගන්න පුළුවන් අවස්ථාවක්. අපි බලමු කොහොමද කළමනාකරන ක්‍රියාවලිය රූප සටහනකින් ඇඳ දක්වන්නේ. බලන්නකෝ. මේකේ තියෙනවා කළමනාකරන කාර්යයන් 4. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය. මේ 4 අපි දාලා තියෙනවා චක්‍රීයව. ඒ කියන්නේ අපි කිව්ව කළමනාකරන ක්‍රියාවලියක් කියලා. ඒකට කළමනාකරන ක්‍රියාවලියක් කියන්නේ කවදාවත් ඒක නොබිඳුණු ක්‍රියාවලියක්. එකිනෙක අතර සම්බන්ධයි. නමුත් අවසාන වෙන්නේ නැහැ. සමහර අය කියනවා කළමනාකරණය සැලසුම්කරණයෙන් පටන්ගෙන පාලනයෙන් අවසන් වෙනවා කියලා. නමුත් ඒක වැරදි ප්‍රකාශයක්. සැලසුම්කරණය මේ සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය අතර නොරවරතව දිව යන ක්‍රියාවලියක් තමයි කළමනාකරණය කියන්නේ. ඊට පස්සේ ඒකෙම තියෙනවා සඵලදායීතාවය. අපි කිව්වා උචිත තේරීම, නිවැරදි දේ කිරීම. ඒක අපි මුලින්ම තමයි පටන් ගන්නෙ. මොකද අර සම්පත් බෙදා වෙන් කරන්නේ උචිත තේරීම අනුව. ඒක නිසා තමයි එතෙන්ට අපි ඊතලේ යවලා තියෙන්නේ. ඊට පස්සේ ඒක පරමාර්ථ අරමුණු ඉටුවීමට සඵලදායීතාවය බලපානවා. ඒක නිසා තමයි අපි ඒක පරමාර්ථ අරමුණු ඉටුවීමටත් දක්වලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න මේ සම්පත් යොදාගෙන කළමනාකරන ක්‍රියාවලිය ඇතුළත තමයි කාර්යක්ෂමතාවය දක්වලා තියෙන්නේ. ඒක නිසා තමයි අපි එතෙන්ට ඒක ගෙනාවේ. නමුත් කාර්යක්ෂමතාවය බලපානවා අන්තිමට අරමුණු හා පරමාර්ථ ඉටු වෙන්න. එතකොට කළමනාකරන ක්‍රියාවලිය ගැන අපි බලද්දී අපට යම්කි සඵලදායීතාවය ගැන බලන්න වෙනවා. ඊට පස්සේ කාර්යක්ෂමතාවය ගැන බලන්න වෙනවා. අරමුණු හා පරමාර්ථ ඉටු වීම ගැන බලන්න වෙනවා. ඊ යොදන සම්පත් ගැන බලන්න වෙනවා. ඒ අතර වෙන මනා සම්බන්ධතාවය මනා ලෙස ග්‍රහණය කරගත්තොත් අපට කළමනාකරන ක්‍රියාවලිය විස්තර කරන්න පුළුවන්. මේ විදිහට අපිට ගන්න පුළුවන් සටහනකට. හරි බලන්න පුතේ, අපි මෙච්චර වෙලා කතා කරපු මුළු කළමනාකරණය පිළිබඳව දැනුම මේ සටහනට අරගෙන තියෙනවා. නැවත බලන්න සම්පත්. මම හිතන්නේ සම්පත් ගැන අපි කතා කරේ නැහැ. මම හිතන්නේ දුව පුතාලා සම්පත් දන්නවා. සම්පත් වර්ග කරන්න පුළුවන් අපිට 3 ආකාරයකට. බලන්න ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය, විවසාය කියලාත් අපි සම්පත් වර්ග කරනවා. තව වර්ගීකරණයක් තියෙනවා. මොකද්ද? මානව සම්පත්, භෞතික සම්පත්, ඒ වගේම තොරතුරු සම්පත්. කියන්නේ කාලය. ඕවත් අපිට සම්පත් විදිහට වර්ග කරන්න පුළුවන්. මම හිතන්නේ දුවලා පුතාලා අහලා ඇති සම්පත්
M5 කියලා එකක් තියෙනවා. M5 M අකුරකින් ඔක්කොම ඉංග්‍රීසි. මොකද්ද? men මිනිස්සු. ඊට පස්සේ machinery machine material ඒ කියන්නේ අමුද්‍රව්‍ය method ක්‍රම market වෙළඳපොළ වගේ මේ විවිධ M අකුරු දාලා අපේ හඳුන්වන. ඒ කියන්නේ වෙළඳපොළත් අපේ සම්පතක්. ඒ කියන්නේ මිනිස්සු කියන්නේ ශ්‍රමය සම්පතක්. ඊට පස්සේ තාක්ෂණය නැත්නම් ක්‍රමය යොදන තාක්ෂණ වේදය අපේ සම්පතක්. ඒ කියන්නේ ක්‍රම වේදය. ඒ වගේ M5 කියලා එකකුත් තියෙනවා. ඒ කියන්නේ M6 කියලාත් ඔකට එකතු කරනවා. මාකට් ෂෙයා එකතු කරනවා. මාකට් ෂෙයා. ඊට පස්සේ කාලයත් එකතු කරනවා. කාලය එකතු කරන්න M අකුර අරන් තියෙන්නේ මිනිත් කියන එක. ඒ කියන්නේ මිනිත්තුවට දාන නම දාලා අපි එහෙමත් කරනවා. එතකොට ඔය සම්පත් විවිධ විදියට බෙදනවා. නමුත් ඒ බෙදීමේදී එක වර්ගීකරණයක් විතරක් භාවිතා කරන්න. එක්ක ශ්‍රමයේ භූමිය ප්‍රාග්ධානීය ව්‍යවසාය භාවිතා කරන්න. එහෙම නැත්නම් මානව සම්පත්, භෞතික සම්පත්, කාලය, තොරතුරු ආදී භාවිතා කරන්න. එහෙම නැත්නම් අර M5, M6, M7 භාවිතා කරන්න. එතකොට සම්පත් කියන්නේ එතකොට ආයතනයට යොදන සම්පත්. ඒවා අයිතිකරුවෝ යොදන්නේ. ඒවා සීමිත නිසා අර පරීක්ෂණයෙන් යුතුව පරිහරණය කරන තමයි මේ කළමනාකරණය තියෙන්නේ. එතකොට අපි එතෙන්දිම කතා කරා සඵලදායීතාවය කියලා වචනයක්. සඵලදායීතාවය. නිවැරදි දෙය කිරීම. නිවැරදි දෙය කිරීම. ඒ කියන්නේ උචිත තේරීම. මේ සඵලදායීතාවය එනම් කළමනාකරන ක්‍රියාවලිය මුලදිම තමයි තෝරගන්න ඕන. මොකක්ද අපි කරන්නේ? නිවැරදි දේ කිරීම. ඒ කියන්නේ අරමුණු පරමාර්ථ ඉටු කරගන්න නම් අපි යම් දෙයක් කරන්න ඕන. ඒක නිසා අපි ඒකට කියනවා නිවැරදි දේ කිරීම කියලා. ඊට පස්සේ කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය කියන්නේ නිවැරදි ආකාරයට කිරීම. එතකොට නිවැරදි දේ නිවැරදි ආකාරයට කිරීම තමයි කළමනාකරණය කියන්නේ. එතකොට අපි එහෙමද කරන්නේ? නිවැරදි දේ නිවැරදිව කිරීම එතකොට කළමනාකරණය. සමහර අය කරනවා නිවැරදි දේ වැරදියට කරනවා. ඒකත් තව විදියක්. තව එක්කෙනෙක් කරනවා වැරදි දේ නිවැරදිව කරනවා. තව විදියක් තියෙනවා වැරදි දේ වැරදියට කරන්න පුළුවන්. නමුත් කළමනාකරණයදී අපි කරන්න ඕන නිවැරදි දේ නිවැරදිව කරන්න. බලන්න නිවැරදි දේ නිවැරදිව කරනවා කියන්නේ මොකද්ද? දැන් ආයතනයක අරමුණු ළඟා කරගන්න ආයතනේ කියලා තියෙන වැඩපිළිවෙලක්. අපි හිතමු සේවකයෝ 25ක් බඳව ගන්න ඕන. හිගයක් තියෙනවා. එතකොට ඒ හිගය මෙන්න මෙහෙම බඳව ගන්න ඕන ලිපිකරුව 5යි, ගණකාධිකාරීවරයයි, මානව සම්පත් කළමනාකරුවයි එහෙම ආදී යම්කිසි දෙයක් දීලා අපි කියනවා ඒ දේ බඳව ගන්න ඕන කියලා. ඒතර බඳව ගන්න ක්‍රමයක් තියලා තියෙනවා. කොහොමද? පත්තරේ දැන්වීමක් දාලා, සම්මුඛ පරීක්ෂණ කැඳවලා, නිවැරදි ආකාරයෙන් ලකුණු දීලා තමයි බඳව ගන්න කියලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන මොකද්ද? නිවැරදි දේ. නිවැරදි දේ තමයි උචිත තේරීම තමයි ඒ සේවකයන් බඳවා ගැනීම. එතකොට නිවැරදිය කොහොමද කරන්නේ? කරන එක තමයි කාර්යක්ෂමතාවය. එතකොට නිවැරදිය නිවැරදිව කරාම අපේ අරමුණු ඉටු වෙනවා. නමුත් නිවැරදි දේ වැරදියට කරන්න පුළුවන්. අපිට ගන්න ඕන සේවකයෝ 25 තමයි. ඒ ගන්න ඕන දේවලුත් තියෙන ඔක්කොම. නමුත් සම්මුඛ පරීක්ෂණ පවත්වන්නේ නැහැ. දැන්වින් දාන්නේ නැහැ. ඒක වෙන වෙන සම්බන්ධතාවමත් ඕක ලබා ගන්න පුළුවන්. යන්න බලන්න නිවැරදි දේ එතකොට වැරදියට කරා. එතකොට ඵලදායීතාවය නැහැ. එතන කළමනාකරණයක් නැහැ. ඒ වගේම වෙන්න පුළුවන් නිවැරදි දේ වැරදියට කිරීම වගේම වැරදි දේ නිවැරදියට කරන්න පුළුවන්. දැන් සේවකයෝ 25ක් තමයි ගන්න ඉන්නේ. සේවකයන්ගේ සංයුතියක් තියෙන මෙන්න මෙහෙම ගන්න කියලා. නමුත් සේවකයෝ 50ක් ගන්නවා. නමුත් ඕන දේවලුත් නෙවෙයි ගන්නෙ. එතකොට අපි කරන්නේ මොකද්ද? වැරදි. නමුත් පත්තරේ දාලා, ඉන්ටර්වයුව කළා, ලකුණු දීලා නිවැරදි ආකාරයට ගන්නවා. එතකොට මොකද්ද? වැරදි දේ නිවැරදිව කිරීම. ඒකත් එච්චර වැඩක් නැහැ. එතකොට මොකද්ද? ඵලදායීතාවයක් නැහැ. සමහර අය වැරදි දේ වැරදියටම කරන වැඩි හරියක් ඒක තමයි කරන්නේ. එතකොට මොකද්ද? සඵලදායීතාවයක් නැහැ, කාර්යක්ෂමතාවයක් නැහැ. සඵලදායීතාවයක් නැහැ, කාර්යක්ෂමතාවයක් නැහැ. ඊට පස්සේ තව එකක් තමයි දැන් මෙතන කාර්යක්ෂමතාවයේ සඵලදායීතාවය. ඊට පස්සේ ඵලදායීතාවය. මොකද්ද ඵලදායීතාවය කියලා අපි කිව්වේ? ඵලදායීතාවය කිව්වේ අරමුණු ඉටුවීම නැත්නම් පරමාර්ථ ඉටුවීම. නැත්නම් යෙදවුම් හා නිමවුම් අතර පවතින සම්බන්ධතාවය. යෙදවුම් හා නිමවුම් අතර පවතින සම්බන්ධතාවය. මේක ඉස්සෙල්ලා කියනවා මෙච්චර යෙදවුම් ප්‍රමාණයකින් මෙච්චර නිමවුමක් ගත්තොත් ඵලදායීතාවය හොඳයි කියලා. ඒක ඉස්සෙල්ලා තියෙන ප්‍රමිතයක්. එතකොට මේක නැති වෙන්න හේතුවක් තමයි අර අපි ඉස්සෙල්ලා කිව්ව කාර්යක්ෂමතාවය නැතිවීම හා සඵලදායීතාවය නැතිවීම. ඒ වගේම හැබැයි වෙනසක් තියෙන මේ ඵලදායීතාවය
ගුණාත්මකව තමයි මේක යොදා ගන්න ඕන. ගුණාත්මකව. ඒ කියන්නේ අපි මෙතන ඉස්සෙල්ලා කතා කරද්දි මේ කාර්යක්ෂමතාවය ගණනය කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. කාර්යක්ෂමතාවය ගණනය කරන්නේ කොහොමද? ගණනය කරන්නේ කොහොමද? නිමවුම් බෙදෙන යෙදවුම් වලින්. නමුත් ඵලදායීතාවය ගණනය කරන්නේ කොහොමද කියලා බැලුවොත් ඒත් කොහොමද කරන්නේ? ඒත් නිමවුම් බෙදෙන යෙදවුම් වලින්. නමුත් දරුවන්ට ප්‍රශ්නයක් එනවා. ඇයි එහෙනම් මේ දෙක අතර වෙනස වෙන්නේ කොහොමද කියලා? වෙනස තමයි කාර්යක්ෂමතාවය අපි ගණනය කරන්නේ ක්‍රියාවලිය තුලදී. ක්‍රියාවලිය සාර්ථක කරගන්න තමයි කාර්යක්ෂමතාවය අපි ගණන් බලන්නේ. නමුත් ඵලදායීතාවය අපි බලන්නේ ක්‍රියාවලිය නිම වුණාට පස්සේ ඒ නිමවුම කොච්චර හොඳද කියලා බලන්න. එතකොට ක්‍රියාවලිය සක්සස් කරගන්න සාර්ථක කරගන්න කාර්යක්ෂමතාවය බලන වගේම අවසානයේ නිමවුම හරිද වැරදිද ඒවා ගුණාත්මකද කියලා බලන්න තමයි අපි ඵලදායීතාවය බලන්නේ. නිමවුම ගුණාත්මකව අත්පත් කරගත්තා කියන්නේ අර ඇත්තටම සඵලදායීව අත්පත් කරගත්තා කියන එක. ඒතකොට ප්‍රමාණයෙන් බලද්දී අපි ඒක කාර්යක්ෂමතාවයට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේ ටිකක් ගැඹුරින් හිතන්න පුරුදු වෙන්න කියලා මම අපේ දරුවන්ට කියනවා. මම හිතන්නේ කාලය ඊටාම ඉක්මනින් ගෙවිලා ගියා. කාලය අපට සමානව සියලු දෙනාටම දීලා තියෙන්නේ. දුවේ පුතේ මෙම කාලය තුල සිදු කරන ලද මේ සියලු ප්‍රශ්න සහ පිළිතුරු මනාව ග්‍රහණය කරගෙන දුවල පුතාලගේ විභාගය උසස් අයුරින් ජය ගන්න පුළුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් දුවේ පුතේ අදට ඔබෙන් සමුගන්නම්. ආයුබෝවන්.